Hi students, today I'm back with a new lesson and today I'm going to talk about reported speech. This is very important lesson for the students who are going to face ordinary level examination in 2020. So first of all I would like to invite you to subscribe my A9 English YouTube channel and then you can see my videos. ආදරණීය දරුවනේ අද මම නැවතත් පාඩමක් අරගෙන මේ වෙලාවේ මේ වීඩියෝ එකක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ reported speech කියන මාතෘකාව යටතේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන මේ 22 වසරේ පෙනී සිටීමට බලාපොරොත්තු වෙන දුවා දරුවන්ට තමන්ගේ සිලබස් එක තුළ දක්නට තිබෙන මාතෘකාවක් තමයි මේ reported speech කියලා කියන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පාඩම ඉක්මනින් ඔබට මේ පාඩම ඔබට වැටහෙන ආකාරයෙන් කියලා දෙන්නට. ඒ වගේම මෙහිදී මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන report එකක් කොහොමද කරනකොට ඒකට අදාළ නීති රීති රාම පද්ධතියක් තියෙනවා. ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම කියන්නට ඕනේ මෙම වීඩියෝ නැවත නැවතත් ඔයාලට බලන්න ඕන නම් A9 English YouTube channel එක subscribe කරන්න සහ ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ අදාළ පාඩම් පිළිබඳව ඔයාලට පුළුවන් comment section එකේ comment එකක් දාන්න. So okay, let's start our lesson. Today we are going to discuss about what is the reported speech. This is a very good topic that they need to understand who are going to face ordinary level examination in 2020. Reported speech එකක් කියලා කියන්නේ මොකද්ද? report කරනවා කියලා කියන්නේ වාර්තා කරනවා කියන එක. එතකොට reported speech කියලා කියන්නේ වාර්තා කතනය කියන අදහස. මෙහිදී බැලුවොත් එහෙම පුජ්‍යලයකු ප්‍රකාශ කරනු ලැබූ දේ සිතනු ලැබූ දේ වෙනත් අයෙකුට ප්‍රකාශ කරනු ලබන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ක්‍රම දෙකට අපි කියනවා direct speech එක සහ indirect speech එක කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මොකක් හරි දෙයක් සිතුවා එහෙම නැත්නම් කීවා කියන අදහසක් අපිට වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවල වලදී අපිට මේ reported speech එක කියන එක භාවිතා කරන්නට පුළුවන්. එතකොට මේ reported speech එකේ ආකාර දෙකක් තියෙනවා, කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට යමක් අපි අහපු දෙයක්, ඒ වගේම අපිට දැනගන්නට ලැබුණ දෙයක් වෙන අයෙකුට ප්‍රකාශ කිරීමේදී report කරන ආකාර දෙකක් මෙහිදී සඳහන් වෙනවා. ඒක තමයි මේ direct speech සහ indirect speech කියලා සඳහන් කරන්නේ. එතකොට direct speech එක කියලා කියපුවාම අදාළ පුජ්‍යලයා විසින් ප්‍රකාශ කරන්නට යෙදුන දේ. අපි උදාහරණයක් කිව්වොත් එහෙම කමල් කිව්වා මට මහන්සි. කමල් කිව්වා මට මහන්සි කියලා. කියන්නේ මහන්සි කියන අදහස මේකෙදී මට මහන්සි කියන ප්‍රකාශය සිද්ධ කරනු ලබන්නේ මේ අදාළ පුජ්‍යලයා කියන්නේ කමල් විසින්. එතකොට කමල්ගේ මේ ඍජු ප්‍රකාශයම භාවිතා කරමින් අපිට පුළුවන් මේ report speech එකේ direct speech එක ගොඩනගන්න. එතනවාද පේනවා කමල් said. කමල් said කියන එකෙන් කමල් කිව්වා කියන අදහසක් මේ said කියන එකෙන් කියවෙනවා. සම මට මහන්සිය කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා we have put here I am tired. දැන් තියෙනවා I am tired කියලා. එතකොට කමල් said I am tired. එතකොට කමල් විසින් මට මහන්සිය කියලා කියන කිව්වා කියන මට මහන්සිය කියලා කියන ප්‍රකාශය direct speech එක විදිහට අපිට ප්‍රකාශ කරන්නටත් පුළුවන්. ඒ වගේම එම ප්‍රකාශයම අපිට indirect speech එක විදිහට ප්‍රකාශ කරන්නටත් පුළුවන්. ඒතකොට direct speech එක සහ indirect speech එක අතර යම්කිසි වෙනස්කම් කිහිපයක් මෙහිදී සිද්ධ වෙනවා. මෙතන ඔහු කිව්වා මට බඩගිනි. ඔහු කිව්වා මට බඩගිනි. එතකොට මේ මට බඩගිනි කියන ප්‍රකාශය ඔහුගේ ඍජු ප්‍රකාශය. එතකොට මේ ඔහුගේ ඍජු ප්‍රකාශය අදාළ කරලා ලියන වාක්‍ය රටාවට තමයි අපි කියන්නේ direct speech එක කියලා. එතකොට මේ direct speech එකත් මේ reported speech එකේ ප්‍රධානම කොටසක්. ඒ කියන්නේ පළවෙනි කොටස ඇතුළත අපිට මේකේ සඳහන් කරන්නට පුළුවන්. ඒ කියන්නේ අපි report කරද්දී මේ direct speech එක කියන්නේ අදාළ පුජ්‍යලයාගේ ඍජු ප්‍රකාශයම දාලා අපිට ඕනනම් කෙනෙකුට මේක කියන්න පුළුවන්. Kamal said I am tired. කමල් කිව්වා මට මහන්සි. He said I am hungry. ඔහු කිව්වා මට බඩගිනි. ඒ විදිහට ඔහුගේම ප්‍රකාශය දාලා
මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුළේ නැත්නම් මේ කොටේටඩ් මාක් ඇතුළේ අපිට දාලා මේක සඳහන් කරන්නට පුළුවන්. හැබැයි මෙතනදී ඔයාලට පේනවා කමල් කිව්වා කියන අදහස තියෙන වාක්‍ය අවසානයේදී කමාවක් දාලා තියෙනවා ඒ වාක්‍ය දෙක අතර සම්බන්ධය වෙන් කරන්නට සහ මේ අදාළ පුද්ගලයාගේ ඍජු ප්‍රකාශය මෙතනදී ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ සඳහන් කරලා තියෙනවා. ඒක අපි කොහොමද දන්න දෙයක්? යම් කිසි කෙනෙකුගේ ප්‍රකාශයක් සඳහන් කරනවා නම් නැත්නම් යම් පොතකින් අපි දෙයක් උපුටා ගන්නවා නම් ඒ අවස්ථාවවලදී අපි මේ ඉන්වර්ටඩ් කමා කියන කමාස් භාවිතා කරනවා. එතකොට මෙතනදිත් එහෙමයි he said කමාවක් දාලා තියෙනවා I'm hungry. එතකොට මේ ඉන්වර්ටඩ් කමා ඇතුලේ තියෙන්නේ ඔහුගේ ඍජු ප්‍රකාශය. ඒකයි මේකට මේ ඩිරෙක්ට් ස්පීච් එකක් කියලා කියන්නේ. ඩිරෙක්ට් ස්පීච් එකක් කියලා කියන්නේ කෙනෙකුගේ ඍජු ප්‍රකාශයෙන්ම දාලා අපි කෙනෙකුට මේක වාර්තා කරනවට අපි කියනවා ඩිරෙක්ට් ස්පීච් කියලා. ඊට පස්සේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එකක් කියලා කියපුවාම ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා කියන්නේ මේ රිපෝටර් ස්පීච් එකමයි. එතකොට ඉන්ඩිරෙක්ට් කරනවා කියලා කියන්නේ ඔයාලට සමහරට දෙන්න පුළුවන් රිපෝටර් ස්පීච් වලට හරවන්න. එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට හරවන්න. ඒ කියන්නේ මේ දෙකම එකයි. එතකොට මේ අදාළ දැන් අපි ඉහතදී කතා කරන්නට යෙදුන ඩිරෙක්ට් ස්පීච් එකේ කමල් කිව්වා මට මහන්සියි කියන එක අපිට මේ විදිහට වෙන කෙනෙකුට කියන්නත් පුළුවන්. කමල් කිව්වා ඔහුට මහන්සියි කියලා. ඔහු කිව්වා මට බඩගිනි. ඔහු කිව්වා ඔහුට බඩගිනි කියලා. අපි සාමාන්‍යයෙන් බොහෝ දුරට මෙන්න මේ ඩිරෙක්ට් ස්පීච් එකම භාවිතා කරලා යම් කිසි කෙනෙකුට අපි අපිට අහන්න ලැබුණ දෙයක් එහෙම නැත්නම් කවුරු හරි කියපු දෙයක් අපි ප්‍රකාශ කරන සම්භාවිතාවය ඊටාම අඩුයි. එම නිසා භාවිතා කරන්න අපි මේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එක හෙවත් රිපෝටර් ස්පීච් එක කියන එක. එතකොට මෙහිදී වැදගත් වෙන්නේ මේ ඉන්ඩිරෙක්ට් ස්පීච් එක. මෙහිදී අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ indirect speech එක පිළිබඳව. Here you can see Kamal said that he was tired. Kamal said that. Kamal said. මෙතන තියෙනවා දැන් මෙතන direct speech එකේ Kamal said කියලා තියෙනවා. මෙතනත් Kamal said කියලා තියෙනවා ඔයාලට පේනවා ඇති. හැබැයි මේ Kamal said කියලා මෙතන මේ දාලා තියෙන කමාව මෙම indirect speech එකේදී අයින් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඉන්වර්ටඩ් කමා ඇතුලේ තිබුණ I'm tired කියන ඔහුගේ ඍජු ප්‍රකාශය මෙහිදී වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මේ ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදී සිද්ධ වෙන්නේ. මේ තියෙන කමාස් රිමූව් වෙනවා සහ අදාළ වාක්‍ය පටන් ගන්නෙ that කියලා ක්ලෝස් එකකින්. මේ that කියන ක්ලෝස් එකෙන් මේ කියන්නේ Kamal said කමල් කිව්වා that he was tired. උට මානසික කියලා. ඒතකොට මේක එක ක්ලෝස් එකක් හැටියට අපිට ගණන් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට Kamal said වෙනයි that එකෙන් මේ ක්ලෝස් එක සම්බන්ධ වෙලා තිනවා that he was tired කියලා මේක අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙකුගේ ඍජු ප්‍රකාශය මේ වක්‍ර ප්‍රකාශයක් බවට පත් කිරීම තමයි මේකෙදි සිද්ධ කෙරෙන්නේ. මෙතන ඔයාලට දකින්න පුළුවන් ඔහු කිව්වා ඔහුට බඩගිනි කියලා. ඒතර ඔහු කිව්වා කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා අපි මෙතන he said කියලා දාලා තියෙනවා. එතකොට අදාළ වාක්‍යයේ ඩිරෙක්ට් ස්පීච් එකේ තියෙන කමා සහ ඉන්වර්ටඩ් කමාස් අපි මෙතනින් රිමූව් කරලා මෙතෙන්ද that කියන පදයක් ඇඩ් කරලා තියෙනවා. එතකොට ඒ වගේම I'm hungry කියන එක I කියන එකත් මෙතන වෙනස් වෙලා තියෙනවා. ඔයාලට පේන්න පුළුවන් am කියන එකත් මෙතන වෙනස් වෙලා තියෙනවා. hungry ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ සිද්ධ වෙන වෙනස්කම් පිළිබඳව යම්කිසි නීති රාමුවක් තියෙනවා. ඒවා පිළිබඳව අපි කතා කරනවා. එතකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන මොකද්ද රිපෝටර් ස්පීච් එකක් කියලා කියන්නේ යම් කිසි කෙනෙකු විසින් ප්‍රකාශ කරනු ලැබූ දෙයක් හෝ යම් අයෙකුට සිතුන දෙයක් අපි තවත් කෙනෙකුට දැන ගැනීම සඳහා වාර්තා කිරීමට අපි කියනවා රිපෝටර් ස්පීච් කියලා. එතකොට මේකේ කොටස් දෙකක් අපි සඳහන් කරනවා. මොනවද? ඩිරෙක්ට් ස්පීච් ඍජු ප්‍රකාශය කියන අදාළ පුද්ගලයාගේ ඍජු ප්‍රකාශයම සඳහන් කරලා අපිට පුළුවන් මේක රිපෝට් කරන්න. ඒ වගේම ඉන්ඩිරෙක්ට් ස්පීච් එක වක්‍ර ප්‍රකාශය භාවිතා කරලත් අපිට පුළුවන් ඔහුගේ ප්‍රකාශය වෙන කෙනෙකුට රිපෝට් කරන්න. ඒක තමයි මේ පාඩමේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු ඩිරෙක්ට් ස්පීච් එක පොඩි පිළිබඳව පොඩි විස්තරයක් මෙතන සඳහන් කරලා තියෙනවා. There you can see about direct speech. Direct speech mean ඍජු කථනය. ඒ කියන්නේ අදාළ පුද්ගලයාගේ ඍජු ප්‍රකාශය. කෙනෙකුගේ ඍජු ප්‍රකාශය direct speech ලෙස හඳුන්වයි. ඔයාලට මේක දැන් පැහැදිලි ඇති. He said I'm tired. He said ඔහු කිව්වා I'm tired. Here you can see this is the clause that came out of the speaker. මේක මේ කතිකයාගේ මුවින්ම ආපු වචනය තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. She said I need some coffee.
She said, ඇය කිව්වා, I need some coffee. Here also you can see the clause that came out of the speaker. මෙතනත් තියෙන්නේ කතිකයාගේ මුවින් ප්‍රකාශ කරන්නට යෙදුන ඍජු ප්‍රකාශය. Again, Ravi said, I want to be a doctor. Ravi said, I want to be a doctor. එතකොට මේ ප්‍රකාශ තුනම අදාළ කතිකයාගේ මුවින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශ. එතකොට මේක අපි කියනවා ඍජු ප්‍රකාශය භාවිතා කරමින් අපිට මේක report කරන්න පුළුවන් කියලා. He said, ඔහු කිව්වා, මට බඩගිනි, මට මහන්සි, I'm tired. She said, ඇය කිව්වා, I need some coffee. මට කෝපි එකක් ඕනේ කියලා. Ravi said, Ravi කිව්වා, I want to be a doctor. Ravi කිව්වා, මට දොස්තර කෙනෙක් වෙන්නට ඕනි කියලා. ඕනි කියන අදහස. එතකොට මෙන්න මේ ඍජු ප්‍රකාශයෙන් භාවිතා කරලා direct speech එක කරන්න පුළුවන්. මෙතනදී කියනවා we usually use speech marks or inverted commas to show the very words that came out of the speaker. The words that are within the speech marks is called direct speech. We usually use අපි usually සාමාන්‍යයෙන් use භාවිතා කරනවා speech marks කියලා කියන්නේ මෙන්න මේ තියෙන inverted commas වලට. speech marks කියනවා inverted commas කියලා මේක සඳහන් කරන්නේ. speech marks or inverted commas මොනවා කිරීමද මේවා භාවිතා කරන්නේ to show පෙන්වීමට the very words that came out of the speaker. කතිකයාගේ මුවින් ආපු වචන ප්‍රකාශ කිරීම සඳහා දැනුම් දීම සඳහා අපි මෙන්න මේ inverted comma භාවිතා කරනවා කියන එක තමයි මේකෙදි කියන්නේ. The words that are within the speech marks is called direct speech. එතකොට මෙන්න මේවා ඇතුලේ තියෙනවා සහිත ප්‍රකාශයට අපි කියනවා මොකද්ද? direct speech එක කියලා. එතකොට ඔයාලට තේරෙනවා ඇති පැහැදිලි ඇති direct speech එක කියලා කියන්නේ කතිකයාගේ මුවින් ප්‍රකාශිත වචනම භාවිතා කරමින් අපි එම ප්‍රකාශය කෙනෙකුට දැන ගැනීමට සැලැස්වීම මේකේ direct speech ලෙස හඳුන්වන්නට පුළුවන්. Okay. Next we will see about indirect speech. Here you can see indirect mean වක්‍ර කතනය. වක්‍ර කතනය කියන්නේ අර අපි ඍජු ප්‍රකාශය අදාළ නොකරගෙන අදාළ වාක්‍යවල කාලය වෙනස් කරමින් ඒ වගේම අදාළ වාක්‍යවල pronouns එක වෙනස් කරමින් සිදු කරන ලබන වාර්තා කිරීමක් තමයි මේ indirect speech එක හරහා සිද්ධ කරන්නේ. If we want to say what other people said without his words, without his words, thought or felt, we can use the indirect speech. If we want to say අපිට අවශ්‍ය නම් කියන්නට what other people said මොනවද අනිත් පුජ්‍යලයා කීවේ without his words ඔහුගේ වචන නැතිව කියන්න පුළුවන් නම් thought or felt හිතුවේ මොනවද කියලා අගේ මොකට දැනුනේ හැඟුනේ මොනවද කියලා අපිට ඔහුගේ වචන නැතිව කියන එකට තමයි මේ අපි we can use the indirect speech. ඒකට තමයි අපි මේ indirect speech එක භාවිතා කරන්නේ. ඒකේ තේරුම තමයි කතිකයාගේ වචන භාවිතා නොකර ගනිමින් කෙනෙකුට අදාළ පුජ්‍යලයා විසින් ප්‍රකාශිත දේ වාර්තා කරන ආකාරයක් තමයි මේ indirect speech එක හරහා සිද්ධ කරන්නේ. ඊට පස්සේ here you can see some examples. We are doing exercises. We are doing exercises, Ravi said. This is the direct speech sentence. Okay. මේක direct speech එකට අදාළ වාක්‍යයක්. We are doing exercises. Ravi said. Ravi කිව්වලු මොකද්ද මේ? We are doing exercises. එතකොට මෙතන තියෙන්නේ ඔහුගේ ඍජු ප්‍රකාශය. We are doing exercises. We mean අපි. We are doing exercises. අපි exercise කරමින් ඉන්නවා කියන අදහස නැත්නම් අභ්‍යාස කරමින් ඉන්නවා කියන අදහස. එතකොට මේක indirect speech එකක් බවට පත් කරනකොට සම්කිසි නීති රාමුවකට අනුකූලව මේක වාර්තා කිරීමට අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ Ravi said කියන එක අපි සාමාන්‍ය වාක්‍ය මුලට ගන්න පුළුවන්. මේක ගැටලුවක් නැහැ. Ravi said කියලා දාලා ඊට පස්සේ අපි මෙතනදී අපි කිව්වා commas සහ inverted commas අපි අයින් කරනවා කියලා අදාළ direct speech එක indirect speech එකක් බවට පත් කිරීමේදී. එතකොට Ravi said that එකෙන් වාක්‍ය ආරම්භ වෙනවා. එතකොට we are doing exercises. දැන් අපිට මේ තියෙන ප්‍රකාශය අපි
අභ්‍යාස කරමින් ඉන්නේ කියලා අපිට කෙනෙකුට මේක කියන්න බෑ. රවි කියනවා අපි එක්සර්සයිස් කරමින් ඉන්නේ කියලා. හැබැයි අපිට මේක වෙන කෙනෙකුට කියද්දී රවි කිව්වා අපි එක්සර්සයිස් කරමින් ඉන්නේ කියලා අපිට වාර්තා කරන්න බෑ. අපි කියන්නේ කොහොමද? රවි කිව්වා එයාලා එක්සර්සයිසස් කරමින් ඉන්නේ කියලා. අන්න ඒ විදිහට මේක අපිට වෙනස් කරන්නට වෙනවා. එහිදී රවි said කියන එක දාලා කමා අයින් කරලා අපි මෙතෙන්ද that කියන පදය දාලා මෙතන තියෙන මේ we කියන pronoun එක you need to change. මේක වෙනස් කරන්නට අවශ්‍ය වෙනවා. we එක අපි කියලා කියන්නේ අපි ඔව්හු කියලා කියන්නේ ඔව්හු එක්සර්සයිස් කරමින් ඉන්නවා කියලා කියන්නේ. එතකොට we එක අපි they එක බවට පත් කරන්නට අවශ්‍යයි. ඒ වගේම මෙතන are doing කියලා එක තියෙන present continuous tense වලින් ඔයාට මේක මේ විදිහටම තියන්න බෑ. දැන් අපි exercises නැත්නම් අභ්‍යාස කරමින් ඉන්නවා කියන එක ඒ වෙලාවේ අපි අහලා කෙනෙකුට අපි පසුව තමයි ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නේ. එතකොට එහිදී කාලය සම්බන්ධ වෙනස්කමක් මෙතනදී සිද්ධ වෙනවා. Then Ravi said that they are doing කියන එක they are doing කියන එක මෙතන were doing බවට පත් කරන්නට අවශ්‍ය වෙනවා. මොකද මේ are doing කියන එක තියෙන present continuous වලින් direct speech එකක් indirect speech එකක් බවට පත් කරනකොට අදාළ direct speech එකේ වාක්‍ය රටාව present continuous නම් ඔයා ඒක report කරද්දී past continuous වලින් report කරන්නට අවශ්‍ය වෙනවා. Ravi said that they were doing exercises කියලා you can report this statement. මේක ඔයාට report කරන්නට පුළුවන්. We are doing exercises. අපි exercises කරමින් ඉන්නවා කියන්නේ කවුද? රවි. ඒක අපිට direct speech එක විදිහට දාන්න පුළුවන්. මොකද මෙතන inverted commas සහ commas තියෙන නිසා. ඒ වගේම මේක report කරද්දී අපි Ravi said කියලා දාලා මෙතන that කියන පදය දාලා මෙතන තියෙන pronoun එක we කියන එක අපිට ගන්න බැරි නිසා they බවට පත් කරලා මෙතන present continuous වාක්‍ය රටාව past continuous කරලා අදාළ වාක්‍ය සම්පූර්ණ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේවා පිළිබඳව rules තියෙනවා. මේ නීති පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා. Okay. In the next example, you can see Pasindu reminded me I will come on Sunday. This is direct speech sentence. මේක direct speech එකට අදාළ sentences එකක් because here you can see the inverted commas and commas. Pasindu reminded me I will come on Sunday. මම ඉරිදා එන්නම් කියන අදහසක් මේකේ තියෙනවා. එතකොට එයාගේ ඍජු ප්‍රකාශයමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මේක direct speech එකක්. එහෙනම් කොහොමද අපි මේක indirect කරන්නේ? Pasindu reminded me කියලා මෙතන තියෙන මේ කමාව සහ මේ inverted commas remove කරලා එතෙන් අපි දානවා that කියලා පදයක්. එතකොට I will come on Sunday කියන එක අපි වෙන කෙනෙකුට Pasindu මට කිව්වා එයා ඉරිදා එන්නම් කියලා. එතකොට අපි කියන්නේ මේක direct speech එකේදී ඔහු කියන්නේ Pasindu කිව්වා මම එන්නම් ඉරිදා කියලා. හැබැයි මේක අපි වෙන කෙනෙකුට වාර්තා කරද්දී කියන්නේ Pasindu කිව්වා ඔහු ඉරිදට එන්නම් කියලා. එතකොට ඒ විදිහට වාර්තා කිරීමේදී අපිට මෙතන that කියන පදයට පසුව මේ I කියන පදය අපිට වෙනස් කිරීමක් කරන්නට සිද්ධ වෙනවා. මේ I කියන pronoun එක මම කියලා කියන්නේ මම එන්නම් කියලා අපිට කියන්න බෑ කෙනෙකුට වාර්තා කරද්දී. ඔහු එන්නම් කියලා අපි කියන්නේ එහෙනම් I he බවට පත් කරන්නට ඕනේ. ඒ වගේම මේ will තියෙනකොට මේ will එක report speech වෙද්දී would එකක් බවට පත් වෙනවා. ඒ වගේම then you can fill the sentence. ඔයාලා ඊට පස්සේ පුළුවන් මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. සරල අදහසක් මෙතනදී නැති මේ පාඩම මෙතන මේක තේරුනේ නැත්නම් ඔයාලට පුළුවන් ඉදිරියට මේ පාඩම සඳහා සම්බන්ධ වෙන්න. එතකොට මේකේ rules එහෙම ඔයාලට තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙයි. So next I am going to talk about when we are reporting the following changes are made. This is now I am going to talk about the rules that we have to be known in this lesson. So here you can see when we are reporting අපි වාර්තා කිරීම කරනකොට the following changes are made. මෙන්න මේ පහත සඳහන් වෙනස්කම් සිද්ධ වෙනවා. පළවෙනි නීතිය තමයි inverted commas and commas are removed. අපි කිව්වා direct speech එකේ තියෙන inverted commas සහ comma remove වෙනවා කියලා.
ඊට පස්සේ මෙතනදී කතා කරනවා the clause begins with that මේ වාක්‍ය පටන් ගන්නේ that කියන පදයට සමග. ඒක හොඳට මතක තියාගැනීමට අවශ්‍යයි. ඒ වගේම direct speech එකේ තියෙන වාක්‍ය රටාව indirect speech එකක් බවට පත් කරනකොට tense එක මේකෙදී වෙනස් බවට පත් වෙනවා. ඒ වගේම මතක තියාගන්න pronoun එක වෙනස් කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඔයා report කිරීමේදී direct speech එකේ සඳහන් වන ප්‍රකාශය direct speech එකේ තියෙන ප්‍රකාශයක් තමයි ඔබට ලබා දෙන්නේ. direct speech එකක indirect speech එකක් බවට පත් කරනකොට අදාළ direct speech එකේ තියෙන inverted commas සහ commas remove කරන්න ඕන. ඒ වගේම අදාළ වාක්‍ය the clause begin with that අදාළ වාක්‍ය පටන් ගන්නේ that කියන clause එකත් සමග. ඒ වගේම අදාළ වාක්‍යයේ කාලය වෙනස් වෙන්නට ඕන සහ pronoun එක වෙනස් කරන්නට ඕන. When reporting the following changes can occur in the report statement මෙන්න මේ ආකාරයෙන් තමයි ක්‍රියාපද මේ වාක්‍ය වෙනස් direct speech වාක්‍ය indirect speech බවට පත් කිරීමේදී මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ වගේ කාලය වෙනස් වෙන්නේ. මෙතනදී බලා ගන්න present tense එකෙන් තිබ්බොත් අදාළ direct speech වාක්‍ය ඔයා report කරද්දී ඔයා past tense එකෙන් report කරන්නට වෙනවා. ඒ වගේම අදාළ present අදාළ ඍජු ප්‍රකාශය present continuous වලින් තියෙනවා නම් ඔයා past continuous භාවිතා කරලා report කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම present perfect නම් past perfect past tense නම් past perfect tense past continuous past perfect continuous past perfect මයි. එතකොට අදාළ කාලය වෙනස් වෙන හැටි තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඍජු ප්‍රකාශය තියෙනවා නම් present tense එකෙන් ඔයා past tense එකට හරවන්න. ඔයාලා දැන් මෙතන පේනවා මේ උදාහරණ අපි තව පොඩ්ඩක් බැලුවොත් එහෙම we are doing exercises මේක තියෙන්නේ past continuous වලින්. past continuous වලින් තියෙනවා නම් එතකොට අපිට කියනවා past here මෙතන තියෙන්නේ present continuous වලින්. I'm so sorry. present continuous වලින් තියෙන්නේ මෙතන. එතකොට මේක report කරද්දී past continuous වලින් තමයි report කරන්න වෙන්නේ. අන්න ඒක තමයි මෙතන මේ tense එක වෙනස් වෙනවා සහ අදාළ කාලය වෙනස් වෙන්නේ කොහොමද කියන එක මෙතන කතා කරලා තියෙන්නේ. present perfect තිබ්බොත් past perfect කරන්න. ඊට පස්සේ past tense past perfect tense then past continuous tense past perfect continuous tense එකට හැරෙනවා සහ past perfect my ඒව වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ කාලය මතක තියාගන්නට ඕන සහ ඔයාට tenses පිළිබඳව අවබෝධයක් මේ පාඩම කිරීමේදී තියෙන්නට අවශ්‍යයි. ඔබට tenses පිළිබඳ අවබෝධයක් නැතිනම් මම පළවෙනිම වීඩියෝ එකක් කරලා තියෙනවා tenses කියලා. ඒක active voice පැත්ත මම කතා කරලා තියෙනවා. ඒක බලලා ඔයාට පුළුවන් මේ tenses වල පිළිබඳව දැනුම වර්ධනය කරගන්න. So here also some changes. මෙතනක් තියෙනවා වෙනස්කම් කිහිපයක් බලන්න. will තිබ්බොත් අදාළ direct speech එක report කරද්දී would කරන්න. can තිබ්බොත් could කරන්න. shall should may might must had to බවට පත් කරන්න ඕන. could තිබ්බොත් could might would might should might might ought to might ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අදාළ වාක්‍යවල direct speech ප්‍රකාශනවල දැන් මෙන්න මේ වගේ වචන තිබ්බොත් අද ඊයේ හෙට මේ සතියේ ගිය සතියේ ඊළඟ සතියේ වගේ මේවා තිබ්බොත් ඒක වෙනස් කරන්න ඕන. today that day බවට පත් වෙනවා. yesterday the day before එහෙම නැත්නම් the previous day වෙනවා. tomorrow the next day and the following day this week that week and the previous week කියලා අපිට කියන්න පුළුවන්. the last week the week before කියන්න පුළුවන්. එහෙම නැත්නම් the previous week කියන්න පුළුවන්. next week the following week බවට පත් වෙනවා. මේවා වෙනස් කළ යුතුමයි ඔබ direct speech එකක් indirect speech එකක් බවට පත් කරනකොට. ඒකට මේවා ඔයාලට note down කරගන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට මෙතන බලන්න පුළුවන් now තිබ්බොත් then බවට පත් කරන්න. here තිබ්බොත් මෙහි කියලා තිබ්බොත් එහෙම අපිට මෙහි කියලා එක report කරන්න බෑ. දේව කියලා දාන්න වෙන්නේ. එතකොට එහි බවට පත් වෙනවා. this මේක කියලා අපිට කියන්න බෑ. ඒක අපි that කරන්නට අවශ්‍යයි. ඒක අරක කියන අදහස. these those that තිබ්බොත් thatම තමයි yet then බවට පත් කරන්නට ඕන. දැන් ඔයාලට තේරෙනවා ඇති මොන වගේ වෙනස්කම්ද direct speech එකක් indirect කරනකොට සිද්ධ කරන්නට ඕනි කියලා. ප්‍රධානම දේ තමයි කාලය වෙනස් කරන්න ඕන. ඒ වගේම අදාළ වාක්‍යයේ ඍජු ප්‍රකාශයේ තියෙන comma සහ inverted comma remove කරන්න ඕන.
ඒ වගේම අදාළ වාක්‍ය that කියන එකෙන් පටන් ගන්නට ඕන සහ අදාළ direct speech එකේ තියෙන pronouns වෙනස් කරන්නට අවශ්‍ය වෙනවා. අපි උදාහරණ කීපයක් බලමු. Here we can see some examples. Present tense past tense බවට පත් වෙනවලු. Here you can see direct speech sentence. Manel told me I never understand you. Manel told me. Manel told. මෙතනදී අපිට මේ told කියන පදය වගේම said කියන පදය අපිට විවිධ පද මෙතනදී භාවිතා කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. Manel told me. Manel මට කීවා මොකද්ද කීවේ? I never understand you. මට ඔයාව කවදාවත් තේරුම් ගන්න බෑ කියලා. ඒක තමයි මෙයාගේ මේ ප්‍රකාශයම දාලා මෙතන report කරලා තියෙනවා. Manel කිව්වා මට ඔයාව කවදාවත් තේරුම් ගන්න බෑ කියලා. එතකොට මෙතනදී direct speech එකට අදාළව කමාව තියෙනවා, inverted commas තියෙනවා සහ මේ අදාළ වාක්‍ය තියෙන්නේ present tense එකෙන්. understand වට ක්‍රියාපදයේ බලලා පුළුවන් අදාළ වාක්‍යයේ කාලය තේරුම් ගැනීමට. එතකොට මේක report speech එකක් එහෙම නැත්නම් indirect speech එකක් බවට පත් කරනකොට කොහොමද අපි මේක indirect කරන්නේ? Manel told me කියන එක අපි එහෙම දාලා මෙතන තියෙන කමාව remove කරලා අපි මෙතෙන්ට ගේනවා මොකද්ද? that කියලා පදයක්. මේ that කියන එකේ සාමාන්‍ය තේරුමක් තමයි මේක ඒ බව එහෙම කියලා කියන අදහසක් මේකෙන් කියවෙනවා. එතකොට Manel කියන්නේ ස්ත්‍රියක්. එහෙනම් I කියන එක අපිට ඒ විදිහටම මෙතන දාන්න බෑ. We need to change this one and we add she because I is female. Here you can see she is a Manel and මෙතන වාට she කියන එක භාවිතා කරන්න වෙනවා. එතකොට she never understand කියන එක තියෙන්නේ මොන කාලෙන්ද? present tense එකෙන්. simple present tense එකෙන් තියෙන. එහෙනම් මේක අපි past tense එකට හරවන්නට අවශ්‍යයි. එතකොට understand understood බවට පත් වෙනවා. ඔයාට එතකොට මෙතනදී understood understand කියන එකේ අතීත කාලේ understood කියලා ඔයාට දැන් ඔයා මතක තියාගෙන ඉන්න ඕනේ. ඔයාට එහෙම බැරි නම් verbs පිළිබඳව පාඩම බලන්නට අවශ්‍ය වෙනවා. ඒකට ඔයාට දැනුමක් නැතිනම් ඔයාට verbs පාඩම මේ list එකේ තියෙනවා. ඔයාට බලන්නට පුළුවන්. එතකොට මෙතන මෙයා කියන්නේ I never understand you. මට ඔයාව කවදාවත් තේරුම් ගන්න බෑ. එතකොට එයා කියන්නේ Manel කිව්වා මට ඇයට කවදාවත් මාව තේරුම් ගන්න බෑ කියලා. එතකොට මෙතන කියන්නේ මට ඔයාව තේරුම් ගන්න බෑ කියලා. හැබැයි report කරද්දී අපි එයාට මාව තේරුම් ගන්න බෑ කියලා කියනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ you එක ඔයා හිතන්න මේක මට කියන්නේ. එහෙනම් අපි මෙතන object එකක් විදිහට මෙතන me එක දාන්නට අවශ්‍ය වෙන. මෙතන I කියලා දාන්නත් බෑ. වාට me කියලා තමයි මෙතන දාන්න වෙන්නේ. මොකද වාට තමයි මේක එයා කියන්නේ I never understand you. මට ඔයාව කවදාවත් තේරුම් ගන්න බෑ. එතකොට ඇය කිව්වා ඇයට කවදාවත් මාව තේරුම් ගන්න බෑ කියලා. එහෙනම් මාව කියන අදහස මෙතන me එකෙන් තියෙනවා. Okay, next we can see present continuous tense as past continuous. Here in direct speech Ravi said we are doing exercises. Ravi said we are doing exercises. We are doing exercises. Ravi කිව්වා මෙතන මේ වාක්‍ය දෙක වෙන් කරනවා කමාවෙන්. සහ රවිගේ ප්‍රකාශය inverted comma ඇතුලේ දාලා තියෙනවා. quotation mark ඇතුලේ දාලා තියෙනවා. ඒතර we are doing exercises කියන එක මේ we කියන එක අපි දන්නවා subject එක මේකේ තියෙන අපි කියන අදහස are doing කියන එකේ කාලය තමයි present continuous. නම් present continuous එකෙන් තමයි මේ වාක්‍ය රටාව තියෙන්නේ. එහෙනම් කොහොමද අපි මේක report කරන්නේ? අපිට මෙතනදී Ravi said that කියලා දාන්න පුළුවන්. මෙතන මේ කමාව සහ inverted comma remove කරලා Ravi said that we are doing exercises. we කියන එක අපිට එහෙම දාන්න පුළුවන්ද? මෙතන බෑ. ඒ නිසා අපි exercises කරමින් හිටියා කියලා කියන්නේ. එතකොට අපි මේක වාර්තා කරද්දී Ravi කිව්වා යාළුවා exercises කරමින් හිටියා කියන. එතකොට මෙතන we එක දේ බවට පත් වෙනවා. එහෙනම් Ravi said that they present continuous එකේ මේ වාක්‍ය රටාව තියෙන්නේ. එතකොට ඔයා මේක report කරද්දී past continuous එකෙන් report කරන්න අවශ්‍ය වෙනවා. එතකොට Ravi said that we are doing exercises කියන එක report කරද්දී Ravi said that they were doing exercises බවට පත් කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට මෙතනදී ඔයාට ඒක
දකින්න පුළුවන් මොකද්ද present tense එකෙන් තිබ්බොත් past tense එකට හැරෙනවා. Manil told me I never understand you. Manil told me that she never understood me. Then present continuous past continuous බවට පත් වෙනවා. She direct speech එක Ravi said we are doing exercises. Ravi said that they were doing exercises. Okay, here you can see the next one. And present perfect past perfect බවට පත් කරන්නලු. එතකොට මේකේ direct speech එකේ තියෙන ප්‍රකාශය අදාළයි present perfect tense වලට. එතකොට ඔයා මේක report කරද්දී past perfect වලට මාරු කරන්න ඕන. The child said I have broken the window. The child said I have broken the window. මේක තේරුම විදිහට අපිට ගන්න පුළුවන්. The child said child කියන ළමයා කියන අදහස ළමයා කිව්වා I have broken the window මම ජනේලය කැඩුවා කියලා. මම ජනේලය කැඩුවා කියන අදහස මේකෙන් කියනවා. එතකොට මේක මේ have එක එන්නේ present perfect tense වල. එතකොට ඔයාලට මේ වාක්‍ය රටාව මොන කාලෙන්ද එන්නේ කියන එක ඔයාලට අඳුන ගැනීමේ හැකියාවක් මේ වෙනකොට තියෙන්නට අවශ්‍යයි. ඒකයි මම කිව්වේ tenses පාඩම කරද්දිත් මේ පාඩමේදීත් මම කියනවා ඔයාලට අත්‍යවශ්‍යයි tenses. මොකද ඔයාලට මේ වාක්‍ය රටාව මේ direct speech එක තියෙන කාලය අඳුන ගන්නට අවශ්‍යයි මේක report කරලා නැත්නම් indirect speech එකක් බවට පත් කරලා ලකුණු ලබා ගැනීමට නම්. එතකොට මේ have කියන එක අපි දන්නවා මේ has have වෙන්නේ present perfect වල. එහෙනම් මේක present perfect එක මොකද්ද කරන්න ඕන? past perfect බවට පත් කරන්න ඕන. report කිරීමේදී නැත්නම් indirect speech එකක් බවට පත් කිරීමේදී. The child said I have broken the window. Then we can see here the child said you need to remove commas and inverted commas. The child said that the child said that I කියන එක අපි he බවට පත් කරනවා. මම කැඩුවා කියලා කියන්නේ අපි කියන්නේ ඔහු කැඩුවා කියලා. එහෙනම් the child said that he had broken. I කියන එක මෙතන he බවට පත් වෙනවා. එතකොට have broken කියන එක තියෙන්නේ present perfect වලින්. past perfect හරවද්දී he had broken වෙනවා. has have වල past අතීත කාලය තමයි had කියලා කියන්නේ. එතකොට had broken the window බවට පත් වෙන්නට අවශ්‍යයි. Okay, here in the next example past tense එකෙන් තිබ්බොත් past perfect tense වලට මාරු වෙනවලු. Direct speech එක I said she went Rome. මම කීවා ඇය රෝමේ ගියා කියලා. එතකොට ඇය රෝමේ ගියා කියන අදහස මේකෙන් ප්‍රකාශ වෙනවා. එතකොට ඔයාලට පුළුවන් වෙනවනේ මේකේ කාලය අඳුන ගන්න. She went කියන ක්‍රියාපදය අපි දන්නවා simple past එක. ඒ කියන්නේ මේක අතීත කාලෙන් තියෙන්නේ කියලා මතක තියාගන්න යුතුයි. එහෙනම් I said කියන එක අපි මෙතන I said මේ remove කරන්න මේ comma inverted comma I said that she went Rome. මෙතනදී ඔයා එක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඇය ගියා කියලා මෙයා ඍජු ප්‍රකාශෙදි කියන්නේත් එහෙනම් වක්‍ර ප්‍රකාශයේදීත් අපිට she කියන එක මෙතන භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාපදයේ went කියන එක තියෙන්නේ past tense එකෙන්. එහෙනම් ඔයා මේක report කරද්දී past perfect වලින් report කරන්නට ඕන. You should report this statement in the past perfect tense. I said that she had gone to Rome වෙනට අවශ්‍යයි. තව දෙයක් direct speech එකක් indirect speech එකක් බවට පත් කරනකොට direct speech එකේ සඳහන් වන comma inverted comma මේ සියල්ලම මේ indirect speech එකේදී අපි අයින් කරලා දානවා. මේක මතක තියාගන්නට ඕන. Next we can see here past continuous tense as past perfect continuous. Past continuous තිබ්බොත් ප්‍රකාශය අදාළ ඍජු ප්‍රකාශය past perfect continuous වලට හරවන්න. මෙතන තියෙන උදාහරණයක් Susie said I was thinking of buying a new car. Susie කිව්වා I was thinking මම හිතමින් හිටියා of buying a new car. අලුත් කාර් එකක් මිලදී ගන්න විදිය ගැන මම හිතමින් හිටියා කියලා කියන්නේ. එතකොට මේක indirect speech එකක් බවට පත් කරනකොට ඔයාට මේ direct speech එකේ කාලය මතක තියෙන්නට ඕන was thinking. මේක past continuous tense එකක් වාක්‍යයක් past continuous sentence එකක් මේක. එතකොට මේක report කරද්දී ඔයාලට මතක් වෙනවා මේක past continuous නම් past perfect වලින් report කරන්නට ඕනේ කියලා. Susie said කියන එකෙන් ඊට පස්සේ අපිට මේ comma inverted comma remove කරලා that කියන එක දානවා අපි.
ඊට පස්සේ සුසි කියන්නේ ස්ත්‍රීලිංග කෙනෙක්. ඒ හින්දා මෙතන I කියන එක she බවට පත් කරනවා. was thinking past continuous නිසා was thinking එක past perfect continuous වලට දාද්දී had been thinking බවට පත් වෙනවා. එතකොට had been thinking of buying a new car කියලා අපිට මේ වාක්‍ය indirect speech වලට හරවන්න පුළුවන්. Susie said that she had been thinking of buying a new car. In the next example, future forms ගැන අපි කතා කරනවා ඊළඟ උදාහරණයේදී. future forms කියපුවාම මෙතනදී අපිට කතා කරන්න පුළුවන් බලමු. Pasindu reminded me I will come on Sunday. Pasindu reminded me I will come on Sunday. මම ඉරිදා එන්නම්. මෙතන දැන් තියෙන්නේ මේ ඍජු ප්‍රකාශය. අපි දන්නවා මේ අදාළ වාක්‍ය ගොඩනගෙන අයුරු අපට අදාළ වෙන්නේ මෙතන මේ will එක මොන කාලෙන්ද තියෙන්නේ කියන එක. මේ will එක ඇවිල්ලා අනාගත කාලයි අපි දන්නවා. හැබැයි මේ will එක ආවට පස්සේ අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ would කියන පදය. මේකෙදි වෙන වෙන කාල වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. Pasindu reminded me කියන එක Pasindu reminded me that කියලා අපි වාක්‍ය that එකෙන් පටන් ගන්නවා. එතකොට Pasindu කියන්නේ කොල්ලෙක්. ඒ හින්දා ඔහුට I කියන pronoun එක වෙනස් කරලා අපි he බවට පත් කරනවා. ඊට පස්සේ he will තියෙන නිසා මේක would බවට පත් කරනවා. will තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔබ would බවට එය හැරවිය යුතුයි. indirect speech වලදී would come on Sunday බවට මේ වාක්‍ය රටාව පත් කරන්නට පුළුවන්. Pasindu reminded me that he would come on Sunday. In the next example, shall should බවට පත් වෙනවා. Direct speech. Here you can see he said I shall appreciate it. He said I shall appreciate it. I shall එහෙනම් shall තියෙනවා නම් ඔයා දන්නවා මොකද්ද කරන්න ඕන? should බවට මෙය පත් කරන්නට අවශ්‍යයි. He said that ඒ හින්දා මෙතන I එක he බවට පත් වෙනවා. He should appreciate it. should appreciate it. Here also may become as might. She promised I may write to him. She promised I may write to him. I may තිබ්බොත් may තිබ්බොත් ඒක report කරද්දී might බවට පත් කරන්නට අවශ්‍යයි. She promised that she might write to him බවට වාක්‍ය පත් කරන්නට අවශ්‍යයි. she තියෙන නිසා මම මෙතන she දාන්නේ. I may කියන එක තියෙන නිසා අපි මෙතන might දානවා. හැබැයි I කියන එක නා she තියෙන නිසා she බවට පත් වෙනවා. එතකොට she promised that she might write to him කියලා අපිට වාක්‍ය වල ගන්න පුළුවන්. can තිබ්බොත් could කරන්න. Ravi said I can speak English. Ravi කීවා මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ රවිගේ ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. එතකොට කෙනෙකුගේ ඍජු ප්‍රකාශය අපි direct speech ලෙස හඳුන්වනවා. ඒක indirect speech කිරීමේදී තමයි අදාළ වෙනස්කම් අපි සිද්ධ කරන්නේ. Ravi said that inverted comma අයින් කළා that එක දානවා. ඊට පස්සේ මේ I කියන එක අපි he බවට පත් කරනවා Ravi පිරිමි කෙනෙක් නිසා. එතකොට he බවට පත් කරනවා සහ can තිබ්බ තැන අපි report කරද්දී indirect කරද්දී could තමයි යොදන්නේ. එතකොට Ravi said I can speak English කියන එක අපිට report කරන්න පුළුවන්. Ravi said that he could speak English හැටියට. Okay. දැන් අපි බලමු reported speech වල තවත් එක් ක්‍රමයක්. ප්‍රශ්නයක් අහුවොත් කවුරු හරි කෙනෙක් කොහොමද අපි මේ ආන්සර් කරන්නේ? නැත්නම් මෙයා මෙහෙම ඇහුවා කියලා අපි කොහොමද ඒක ප්‍රකාශ කරන්නේ කියන එක තමයි මෙහිදී අපි කතා කරන්නට යන්නේ. In questions we do the tense and pronoun changes as we did earlier. මෙතනදී කියන්නේ මොකද්ද? In questions we do the tense and pronoun change as we did earlier. මේ ප්‍රශ්න ඇසීමේදී අපි කාලය සහ සර්වනාම පදය අපි වෙනස් කරනවා. අපි පෙර කතා කරපු අයුරින්ම කියන එක තමයි මේකේ තේරුම. But we don't use that clause. Here you need to understand we don't use that clause in the question formation. ප්‍රශ්නයක් අහපුවාම ඒක report කරද්දී අපි මේ that කියන එක භාවිතා කරන්නේ නැහැ කියන එක ඔයා මතක තියාගත යුතුයි. හැබැයි tenses වල වෙනස්කම්, pronoun වල වෙනස්කම් ඒ විදිහටම තියෙනවා. හැබැයි that එක අපි මෙතනදී භාවිතා කරන්නේ නැහැ.
The teacher asked me ගුරුවරයා මට කිව්වා where do you live? ඔයා කොහෙද ඉන්නේ? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? කවුරු හරි කෙනෙක් එහෙම අහපුවාම අපි තව කෙනෙකුට ඒක report කරද්දී ටීචර් ඇහුවා මම කොහෙද ඉන්නේ කියලා කියන අදහසින් අපි මේක report කරනවා. එතකොට the teacher asked me දැන් අපි that කියන එක අයින් කරලා තියෙනවා. ඒක ඒ විදිහටම අපි තියනවා. teacher asked me එතකොට මේ inverted comma remove කරලා අපි මේ where කියන එකම දාලා මෙතන අහන්නේ where do you live? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? එහෙනම් මේක අහන්නේ කාගෙන්ද? මගෙන්. එහෙනම් you කියන එක අදාළ කරගන්න තමන් කියලා මෙතනදී. එහෙනම් where I lived. Do you live කියන එක ගන්නවා present එකෙන් තියෙන්නේ. එහෙනම් මේක report කරද්දී past එකට මේ live කියන එක දාන්න ඕනේ. එහෙනම් lived බවට ඒකපත් වෙනවා. The teacher asked me where do you live? ගුරුවරයා ඇහුවා කොහෙද ඉන්නේ කියලා. The teacher asked me ගුරුවරයා ඇහුවා මගෙන් ඔයා කොහෙද ඉන්නේ කියලා. ඒ විදිහට අපිට මේක report කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම mother asked නිමල් අම්මා නිමල්ගෙන් ඇහුවා what were you doing? What were you doing? ඔයා මොකද කරමින් හිටියේ කියලා. කියන අදහස. ඔයා මොකද කරමින් හිටියේ? අම්මා නිමල්ගෙන් අහලා තියෙනවා ඔයා මොකද කරමින් හිටියේ? එතකොට මේක report කරනවා අපි indirect speech එකක් හැටියට mother asked නිමල් එතන that නෑ what කියන එක අපි හැම දානවා were you doing? හැබැයි මේක අහන්නේ අම්මා නිමල්ගෙන් මගෙන් නෙමෙයි. ඒ නිසා ඔයා මෙතන you කියන එක he බවට පත් කරන්නට අවශ්‍යයි. What were you doing? එතකොට මෙතන were you doing කියන එක තියෙන්නේ past continuous වලින්. එහෙනම් past continuous tense වලින් තිබ්බොත් report කරද්දී past perfect continuous වලින් report කරන්න. එතකොට what he had been doing බවට මේකපත් කරන්නට අවශ්‍යයි. එතකොට මොකද්ද කියන්නේ? questions වලදී tenses එක සහ pronoun එක අපි කලින් කතා කරපු විදිහටම වෙනස් කරනවා සහ that කියන පදය අපි මේකෙදි භාවිතා කරන්නේ නැහැ. වගේම මෙතන වාට මේ උදාහරණ දකින්න පුළුවන්. The teacher asked me where do you live? The teacher asked me that එක අයින් කළා. where I මේක අහන්නේ මගෙන්. ඒ නිසා where I live කියන එක present නිසා මේක report කරන්න ඕනේ හින්දා අපි past එකෙන් මේක report කරලා තියෙනවා. ඒතකොට where I lived. Mother asked නිමල් what were you doing? What were you doing? past continuous මේක. Mother asked නිමල් that එක අයින් කරන්න. what you doing මේ අහන්නේ නිමල්ගෙන්. ඒ කියන්නේ මගෙන් නෙමෙයි you තිබ්බට. ඒ නිසා ඔයා මෙතන he කියන එක add කරලා he had been doing කියලා මේක වෙනස් කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපි බලමු මේකේ වෙනස් පැත්තක්. when there is no question word. මේකේ ප්‍රශ්නාර්ථයක් නැත්තම් question word එකක් නැත්තම් question requires yes or no answers. ඒ අදාළ ප්‍රශ්නයට ඔව් හෝ නෑ කියන පිළිතුර අවශ්‍යයි නම් will take if or whether. මේකදී අපිට if හරි whether හරි භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි ප්‍රකාශයක් ඉන්ඩිරෙක්ට් බවට පත් කරනකොට අදාළ ඩිරෙක්ට් ස්පීච් එකේ ප්‍රශ්නාර්ථය සහිත වචනයක් නැත්නම් අදාළ ප්‍රශ්නයට ඔව් හෝ නෑ කියලා උත්තරයක් අපිට ලබා දෙන්නට පුළුවන් නම් අපි මෙතනදී භාවිතා කරනවා if එහෙම නැත්නම් whether කියන මෙන්න මේ වචන දෙක. ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ. මේ උදාහරණය බලන්න. My friend asked me do you like chocolate? My friend asked me මගේ යාළුවා මගෙන් ඇහුවා do you like chocolate? ඔයා කැමතිද chocolate කන්නට කියලා. එතන ආයේ do you like chocolate? ඔයා කැමතිද chocolate කන්න? එතකොට අපිට මේකට ආන්සර් කරන්න පුළුවන් ඔව්. නැත්නම් නැහැ කියලා අපිට කියන්නට පුළුවන්. අන්න එතනදී අපි භාවිතා කරන මේ if එක එහෙම නැත්නම් whether කියන එක. එතකොට my friend asked me කියන එකෙන් අපි මේ වාක්‍ය පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ අපි මෙතන if දානවා එහෙම නැත්නම් whether කියන එක දානවා. එතකොට මේක අහන්නේ do you like chocolate? මගෙන් අහන්නේ ඔයා කැමතිද කන්න කියලා. එහෙනම් මේක you කියන එක අපි මෙතනදී වෙනස් කරන්න ඕන. මගෙන් අහන්නේ. එහෙනම් මේක you I බවට පත් කරන්නට ඕනේ. නම් whether I like chocolate. Do you like chocolate? එහෙනම් whether I like chocolate බවට මේක පත් කරන්නට අවශ්‍යයි. මෙතනදී do you like chocolate කියන එක අපි දන්නවා ප්‍රශ්නයක් අහන්නේ මේක තියෙන්නේ do you like කියන එක
present tense එකෙන් තියෙන්නේ. එතකොට ඔයා මෙතන my friend asked me whether I liked chocolate බවට මෙතනපත් වෙන්නට ඕන. මෙතන ed එකක් මෙතන like කියන එකට add කරන්නට අවශ්‍ය වෙනවා. මොකද මේක තියෙන්නේ present එකෙන්. එතකොට මේක past tense එකට අදාළ කරන්නට අවශ්‍යයි. මේක මතක තියාගන්න මෙතන d එකක් add කරන්න ඕනේ. In the next example, Chamal said, "Can I see the video?" Chamal said, Chamal asked, Chamal asked, "Can I see the video?" මට වීඩියෝ එක බලන්න පුළුවන්ද? Can I see the video? මට වීඩියෝ එක බලන්න පුළුවන්ද කියලා මෙයා අහනවා. එයාගේ ප්‍රකාශය ඍජු ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. ඒතර මෙයා ප්‍රශ්නයක් අහන්නේ. ඔයාලට මේකට හා කියන්නත් පුළුවන් නැත්නම් එපා කියන්නත් පුළුවන්. එතකොට අපිට මෙතනදී මේ whether හෝ if කියන එක භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. Chamal asked if. එතන that නෑ. එතන if එක දාලා තියෙනවා. if. එතකොට Chamal අහන්නේ මට බලන්න පුළුවන්ද කියලා. එහෙනම් Chamal ඇහුවා එයාට බලන්න පුළුවන්ද කියලා අපිට report කරන්නේ. එහෙනම් Chamal asked if he can එක තිබ්බොත් අපි මොකද්ද කරන්නේ? මේක could බවට පත් කරමු. එහෙනම් Chamal asked if he could see the video කියලා අපිට මේක report කරන්න පුළුවන්. එතකොට questions වලදී yes no answers දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ වගේදී if එහෙම නැත්නම් මේ whether කියන එක භාවිතා කරනවා. My friend asked me, "Do you like chocolate?" Yes, I like chocolate, and we can say I don't like chocolate. මම නෑ කැමති කියන්න පුළුවන් නෑ කියන්නත් පුළුවන්. Then when we are reporting this one, my friend asked me whether I liked chocolate. මෙතන ed දාගන්න whether කියන එක දාලා අපිට පුළුවන් මේක තියෙන present එකෙන් මේක අපිට past එකට හරවන්න පුළුවන්. එතකොට මෙතන d එක add කරන්න ඕනේ. Chamal asked, "Can I see the video?" මට වීඩියෝ එක බලන්න ඕනේ. මට බලන්න පුළුවන්ද කියන අදහස. Chamal asked if he could see the video. එයාට බලන්න පුළුවන්ද කියලා Chamal ඇහුවා කියන අදහස. එහෙනම් if කියන එක අපි දන්නවා සහ whether කියන එකත් අපිට මේකේ question වලදී yes no answers දෙන්න පුළුවන් questions නම් අපිට භාවිතා කරන්න පුළුවන්. Okay, here in the next page we are going to discuss about commands and how to report commands and request. කොහොමද command එක කවුරු හරි අනක් කළොත් එහෙම නැත්නම් කවුරු හරි ආයාචනයක් කළොත් ඒක අපි කෙනෙකුට වාර්තා කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන අපි මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. In request or commands we use a word of command like told, ordered, asked, requested, warned. After the object we use to and the verb is infinitive. මේක මතක තියාගන්නට ඕන command එකක් එහෙම නැත්නම් request එකක් කරනකොට මොකද්ද කරන්නේ කියලා. In request යම්කිසි ඉල්ලීමක් කරද්දී එහෙම නැත්නම් command එකක් අනකිරීමක් කරද්දී we use a word of command. අපි භාවිතා කරනවා මෙන්න මේ වගේ පද. told කිව්වා කියන එක, ordered අනකලා කියන එක, asked ඇහුවා, requested ආයාචනය කළා, warned අනතුරුවෙන් ගෙව්වා. මෙන්න මේ වගේ පද භාවිතා කරන්න පුළුවන් අපිට command එකක් එහෙම නැත්නම් command එකක් අපි report කරනකොට. after this object එකට පස්සේ අපිට පුළුවන් භාවිතා කරන්නට to කියන පදය. හැබැයි මේ පදය භාවිතා කරන්නේ ප්‍රධාන ක්‍රියාපදයට මුලින්. ඒ කියන්නේ before the infinitive verb you need to add to. ඒකයිතන කියන්නේ. ප්‍රධාන නැත්නම් මූලික ක්‍රියා ස්වරූපයට මුලින් ඔයා to එක add කරන්නට අවශ්‍යයි. Teacher told close the door. ගුරුවරයා කියනවා මෙතන close the door. දොර වහන්න කියලා කියනවා. කවුද කියන්නේ? ගුරුවරයා. එතකොට මෙතනදී close the door කියන එක ගුරුවරයාගේ direct speech එක මෙතන තියෙන්නේ. එයාගේ ඍජු ප්‍රකාශය. ඒක අපි මේ විදිහටම teacher told close the door කියලා අපිට direct speech එක හැටියට වාර්තා කරන්න පුළුවන්. ඒක අපි indirect speech එකක් බවට පත් කරනකොට ඔයාලට තේරෙනවා මේක මෙතන තියෙන්නේ close the door. වහන්න දොර කියන අදහස. මෙතන තියෙන්නේ අනකිරීමක්. ඒ අනකිරීමක් තියෙන නිසා
අපි මේක report කරද්දී teacher told කාටද මේක කියන්නේ? මෙතන ඕනනම් me කියලා දාන්නත් පුළුවන්. නැත්නම් ඒක භාවිතා නොකර ඉන්නත් පුළුවන්. මේක කියන්නේ මට කියලා හිතන්න. එතකොට told me මට කිව්වා දොර වහන්නට කියලා. එහෙනම් මෙතනදී ඔයාලට කියනවා after the object we use to and the verb is infinitive. After the object මෙන්න object එක. මෙතන තියෙන object එක me කියන එක අපි මෙතන add කරලා තියෙනවා. මෙතන me ගන්නටත් අවුලක් නැහැ, ගැටලුවක් නැහැ. teacher told මට කිව්වා මට කියන එක object එක මේකේ. එහෙනම් me close කියන්නේ වහනවා කියන එක මේ ක්‍රියාපදයේ base form එකට මුලින් ඔයා to එක add කරන්න අවශ්‍යයි. එහෙනම් to close the door. teacher told close the door කියන direct speech එක indirect වීමේදී teacher told me to close the door. එතකොට ක්‍රියාපදයේ මුලට අපි to එක දැම්මනම් මෙතන මේ වාක්‍ය රටාව සාදා ගැනීම හරිම සරලයි. Here is another example in direct speech. Please help me. Please help me. You can see here this is the request. මෙතන තියෙන ආයාචනයක් කිරීමක්. Please කරුණාකර help me මට උදව් කරන්න. The lady requested. මේ lady කෙනෙක් මෙතන request එකක් ආයාචනයක් කරනවා කරුණාකරලා මට උදව් කරන්න. Then we can see here the lady is මේකේ ප්‍රධාන වාක්‍ය කරන කෙනා the lady. එයා තමයි මේ ඉල්ලීම කරන්නේ. එතන ඒ නිසා අපි මෙතන lady මෙතන වාක්‍යයෙන් වලට ගත්තා. The lady requested. මේ lady request කරනවා. කාගෙන්ද request කරන්නේ? මගෙන්. requested me. මෙතන object එකක් ඇදලා දානවා. ඊට පස්සේ help කියන ක්‍රියාපදය තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි මේ help එකට මුලින් අපිට කිව්වා to එක add කරන්න කියලා. එහෙනම් the lady requested me මොනවා කරන්නද? to help her. The lady requested me to help her කියලා අපිට මේක report කරන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට command එකක් මේ වගේම අනකිරීමක් එහෙම නැත්නම් request එකක් ආයාචනයක් කළොත් කවුරු හරි එතනදී අපිට මෙන්න මේ told, ordered, asked, requested, want කියන මෙන්න මේ පද භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේක object එකට පසුව සහ ක්‍රියාපදයේ base form එකට මුලින් ඔයා to කියන පදයක් add කරන්නට ඕනේ. Teacher told close the door. Teacher told me to close the door. එතකොට මේ කමාරි inverted comma remove කරලා මෙතන ඔයාලට මේ me එකෙන් දැම්මත් ගැටලුවක් නැහැ, නොදැම්මත් ගැටලුවක් නැහැ. Teacher told to close the door. ගුරුවරයා කිව්වා දොර වහන්නට කියලා. එතකොට කාට කිව්වද කියන එක මෙතන අදාළ කරන්නේ නැහැ. object එකක් මෙතන නැහැ කියලා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. Please help me. The lady requested. Please help me. The lady requested. The lady requested me to help her කියලා අපිට මේක indirect speech එකක් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකේ negative පැත්ත කතා කරොත් එහෙම යම්කිසි කෙනෙක් මොකක් හරි දෙයක් කරන්නට එපා කියන වගේ අදහසක් කියන අම්මා කිව්වා බත් උයන්න එපා කියලා. අන්න ඒ වගේ අක්කා කිව්වා යන්න එපා කියලා. මල්ලි කිව්වා ලියන්න එපා කියලා. ඒ විදිහේ අපි වාක්‍ය රටාවක් report එකට දානවා indirect speech එකට දානවා නම් මෙතනදී අපි භාවිතා කරන්නට ඕන in negatives we use not to. negative එකේදී අනිවාර්යයෙන්ම ඔයා මේ not to කියන එක භාවිතා කරන්නට ඕන. Here we can see some examples. Please don't touch the flowers, gardener said. Please don't touch the flowers. Here you can see don't. This is the negative sentence. Make a negative sentence එකක් නේද? don't කියන එක negative sentence එකක්. එතකොට please don't touch the flowers. මල් අල්ලන්න එපා. gardener said. gardener කිව්වා කියන අදහස. එහෙනම් the gardener requested us to not. The gardener requested මෙතන තියෙනවා දැන් please don't touch කියන එක. එතකොට අපිට මෙතන request මෙයා please කියන අදහසක් කියන්නේ. එතකොට අපිට මෙතන එයා කරුණා කරලා කියන අදහසක් කියන්නේ. එතකොට අපිට මෙතන request කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. The gardener requested කාගෙන්ද මේ request එක කරන්නේ? Please don't touch the flowers. gardener said. එතකොට අපෙන් මෙයා request එක කරන්නේ. එතකොට අපිට මෙතන us කියන එක අපි මෙතන add කරන්නට අවශ්‍ය වෙනවා. අපෙන් මේක ඉල්ලනවා. ඒ නිසා අපි මේ මේක ඉල්ලන්නේ අපෙන් මේක කරන්නට එපා කියලා කියන්නේ අපට.
The gardener requested us. ඊට පස්සේ කියනවා ක්‍රියාපදයේ බේස් ෆෝම් එකට මුලින් ඔයා not to දාන්න ඕනේ. Not to touch the flowers. Please don't touch කියන එක අපි not to touch කියලා මෙතන වෙනස් කරලා තියෙනවා. Please don't go there, said Amali. Please don't go there, said Amali. Amali කිව්වා please don't go. යන්න එපා කොහෙද එහි කියන අදහස. එතකොට මේක අපිට report කරන්න පුළුවන්. Amali මෙයා please කියන අදහසක් මෙතන තියෙන්නේ. එතකොට අපිට මෙතනදී ආයාචනයක් තියෙන්නේ, request එකක් තියෙන්නේ. ඒ නිසා අපි මෙතන requested කියන වචනය භාවිතා කරනවා. සහ Amali requested, Amali කීවා ඉල්ලීමක් කළා don't go කියන අදහස, එපා කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා not to go කියන එක අපි මෙතන භාවිතා කරනවා. එතකොට ඔයාලට නෙගටිව් වල තේරුම් ගන්න පුළුවන්. නැත යන අර්ථයක් සහිත වාක්‍යයක් report කරනකොට not to කියන එක භාවිතා කරන්න ඕන. ඒ වගේම මේ උදාහරණ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම exercises මීට වඩා පොඩ්ඩක් කරන්න. ඔයාලා මේවට sentences ලියන්න සහ ඒවා reported බවට එහෙම නැත්නම් indirect බවට පත් කරන්න. පත් කරලා මොකක් හරි ගැටලුවක් තිබෙනවා නම් comment section එකේ comment එකක් ඔයාලට දාන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට දකින්න පුළුවන් I have given some statements to report to you. Anoma said I am enjoying my holiday. I am enjoying my holiday. මේක වාට කියනවා report එකක් බවට පත් කරන්න කියලා. එතකොට here you can see Anoma is the subject and here you can see the complement and this is direct speech sentence. මේක ඍජු ප්‍රකාශයේ සහිත වාක්‍යයක්. එතකොට මේක indirect එකක් බවට පත් කරනවා. මම මේක විතරක් උදාහරණයක් කතා කරන්නම්. මේක direct එකක් indirect එකක් බවට පත් කරනකොට Anoma said කියලා දාලා මෙතන comma සහ inverted comma remove කරලා Anoma said that කියලා දාලා අපිට පුළුවන් Anoma කියන කෙනා ගැහණු කෙනෙක් නම් Anoma said that she කියන එක මෙතෙන්ට භාවිතා කරනවා. මොකද මේ I කියන එක අපි ඒ විදිහටම දාන්නේ report කරද්දී ඒක she බවට පත් වෙනවා. මෙයා ස්ත්‍රීලිංග නම්. එතකොට Anoma said that she එතකොට මේ am enjoying කියන එක තියෙන්නේ present continuous වලින්. එතකොට report කරද්දී එනවා නැත්නම් indirect කරද්දී ඔයා මේක past continuous වලින් indirect කරන්නට අවශ්‍යයි. එතකොට මේ වාක්‍ය report කරද්දී Anoma said that she was enjoying මෙතනදී my holiday කියලා තියෙනවා. එතකොට I am enjoying my holiday. මම මගේ නිදහස් දවසට මම enjoy වෙනවා කියන අදහස මෙතන තියෙනවා. my මගේ කියන. හැබැයි අපි මේක report කරන්නේ Anoma කිව්ව ඇගේ නිදහසේ ඉන දවසට ඇය විනෝද වෙනවා කියන අදහස. එතකොට අපිට මේ my කියන එකත් මෙතනදී pronoun එකක් විදිහට මෙතන වෙනස් කරන්නට සිද්ධ වෙනවා. එතකොට Anoma said that she was enjoying her holiday බවට මේක පත් කරන්නට අවශ්‍යයි. ඒ විදිහට ඔයාට කරන්නට statements කීපයක් මෙතන සඳහන් කරනවා. මේ ටික හොඳට බලන්න. Dasun said I will මේ තියෙන statement මෙයාගේ direct speech එක තියෙන කාලය බලන්න. මෙතන will තියෙනවා. will આવොත් මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ Sheila said Tusita is studying. Tusita is studying. මෙන්න මේවා දිහා තමයි බලන්නට ඕන. මේ කාලය වෙනස් වෙන්නේ කොයි විදිහටද? present continuous තිබ්බොත් simple present තිබ්බොත් past simple past වලට යනවා. past continuous තිබ්බොත් past perfect continuous වලට යනවා. මේ විදිහට බලන්නට පුළුවන් ඔයාට. Vimal said Harith has left already. Kema said don't go there. Eva said I will be visiting my family in Matara. Pala said I am going to go to the store later. මේ ප්‍රකාශන දිහා බලලා මේවා report කරන්න. report කරලා comment section එකේ comment එකක් දාන්න. Here also you can see report these statements and another page and Chamal said the students saw a movie. The students saw a movie. This is the simple past sentence and you need to report this one to past perfect. Bimal said I was watching television. Navini said I had already eaten. Sonia said I had been cooking. Rose said I can work on Saturday. Sita said I may buy a new car. Dennis said I might reach home around 7 o'clock. Okay.
මම හිතනවා ඔයාලට අද මේ පාඩම තේරෙන්නට ඇති කියලා. මේ තියෙන උදාහරණ මේ තියෙන එක්සර්සයිසස් කරන්න අපි අද කතා කරේ රිපෝටඩ් ස්පීච් පිළිබඳව. රිපෝට් කරනවා කියලා කියපුවාම ඒකේ තේරුම තමයි වාර්තා කරනවා කියන එක. වාර්තා කිරීම කියන එකේ කොටස් දෙකක් අපි කතා කරා. ඩිරෙක්ට් ස්පීච් සහ ඉන්ඩිරෙක්ට් ස්පීච් කියලා. ඩිරෙක්ට් ස්පීච් එකක් කියලා කිව්වේ ඍජු ප්‍රකාශයක්. ඒ වගේම ඉන්ඩිරෙක්ට් ස්පීච් එක කියලා කියන්නේ වක්‍ර ප්‍රකාශය. ඩිරෙක්ට් ස්පීච් එකක් ඉන්ඩිරෙක්ට් ස්පීච් එකක් බවට පත් කරන එක තමයි O level විභාගය සඳහා පෙනී සිටින ඔයාලට නියමිත වෙලා තියෙන්නේ. එතකොට ඩිරෙක්ට් ස්පීච් එකක් පිළිබඳව කතා කරනකොට ඩිරෙක්ට් ස්පීච් එකේ අදාළ පුජ්‍යලයාගේ මුවින් ප්‍රකාශිත වචනම ඇඩ් කරලා අපිට පුළුවන් කිව්වා ඩිරෙක්ට් ස්පීච් එක අපිට සිද්ධ කරන්නට. උදාහරණ අපි කතා කරා he said I am tired. She said I need some coffee. Ravi said I won't be a doctor. මේ විදිහට අපි කතා කරා. එතකොට අදාළ පුජ්‍යලයාගේ ඍජු ප්‍රකාශය අපි කිව්වා inverted commas ඇතුලේ අපි භාවිතා කරන්නට අවශ්‍යයි කියලා. ඊට පස්සේ අපි indirect speech එක ගැන කතා කළා. ඒ කියන්නේ වක්‍ර ප්‍රකාශය. ඒ කියන්නේ අදාළ පුජ්‍යලයාගේ මුවින් ප්‍රකාශිත වචන භාවිතයට නොගෙන අපේ වචනයෙන් අපි එය ප්‍රකාශ කරන්නේ කෙසේද කියන එක අපි මේකෙදි කතා කරා. ඒක ඊට අදාළව වෙනස්කම් කීපයක් අපි කතා කරා. මෙන්න මේ වෙනස්කම් සිද්ධ වෙනවා කියලා. ඒ වෙනස්කම් තමයි inverted commas removed වෙනවා direct speech එකේ තියෙන clause එක පටන් ගන්නේ that එකෙන්. ඒ වගේම tense එක මාරු වෙනවා. ඒ වගේම pronoun එක වෙනස් වෙනවා. මේ වෙනස්කම් මොනවද කියලා මේ පාඩම පුරාවට අපි කතා කරලා තියෙනවා. ඒවා බලන්න. present tense past tense present continuous past continuous බවට පත් වෙනවා. present perfect past perfect බවට පත් වෙනවා. past tense past perfect tense and past continuous past perfect continuous බවට පත් වෙනවා. සහ past perfect might. ඊට පස්සේ will තිබ්බොත් would can could shall should may might must had to could might would might should might might ought to බවටමයි පත් වෙන්නේ. එතකොට මේ කාලය වෙනස් වෙන දවස වෙනස්කම් පිළිබඳව මෙතන සඳහන් කරලා තියෙනවා. ඒවත් ඔබගේ අදාළ direct speech එකේ මේ today yesterday tomorrow this week last week and next week කියලා තියෙනවා නම් ඒවා මේ විදිහට ඔබට වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙනවා. now then බවට පත් වෙනවා. here there this that these those that my yet then බවට පත් වෙනවා. ඊට පස්සේ අපි මේ කතා කරපු උදාහරණ ඔබට නැවත නැවතත් බලන්නත් පුළුවන්. ඊට පස්සේ මේ සඳහා ඔබට අත්‍යවශ්‍ය පාඩමක් තමයි tenses පාඩම. tenses පාඩම මම මුලින් කතා කරා. tenses පාඩම පිළිබඳව ඔබට මන අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. මෙම reported speech එක පාඩම කරන්නේ කොහොමද කියලා දැනගන්නට. ඒ නිසා එම පාඩමත් මම මේ වීඩියෝ එක යටින් දාන්නම්. link එක මම add කරන්නම්. ඔයාලට පුළුවන් ඒ පාඩමත් බලන්න. ඒ වගේම ඊට අදාළව ක්‍රියාපද පාඩමක් add කරලා තියෙනවා. මේ පාඩම් එකට එකක් සම්බන්ධයි. ඒ නිසා මේ පාඩම් හොඳට බලන්න සහ අදාළ note ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මෙම ස්ටේට්මන්ට් ටික report කරලා නිසි අයුරින් මේවා වර්ධින්න නැති වෙන්නට report කිරීමේ හැකියාවක් තියෙනවා. So I think you will be able to get good knowledge about reported speech, and I'm going to stop the video here and I say you goodbye. If you have any question, you can put a comment in the comment section and subscribe my A9 YouTube channel. Okay, see you later. Bye.